සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තරම් වටිනා මවෙක් පියෙක් මේ ලෝකේ නැති බව තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තමාට පිහිට පිලිසරණ කරගන්නා ලෙසත් තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා. එලෙස උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ ගුවන් විදුලියේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි අපගේ ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ගෙනෙනු ලබන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් කටුගස්තොට බෞද්ධ බල මණ්ඩල ශාලාව පිහිටි මේ පුණ්‍යවන්ත පරිශ්‍රයේ සිට ආරම්භ කිරීමටයි අපේ මේ සූදානම. අද දවසේදී සුපුරුදු ලෙස අප සිදු කළ ආරාධනාව පිළිගෙන මේ උතුම් සධර්ම දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ උතුම් සධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 116න් 1 ලේඩ් ඩ්‍රයිව් කොළඹ 8 ලිපිනෙහි පදිංචි දීපලාල් විජේරත්න මහතා සහ ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව. එසේනම් අපි සියලු දෙනා මෙතෙන් සිට මේ උතුම් සධර්ම දේශනාව ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නැවත වතාවක් සාදු නාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදී තබ්බං. ආනභන්තේ සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු සාදු. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. වැඩම කොට වදාළ අති ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මේ ස්ථානයට සැපත් වුණ දසසිල් මෑණියන් වහන්සේලා ප්‍රධානව දේශප්‍රිය මැතිතුමා මැතිනිය ඇතුළුව අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන දීපලාල් විජේරත්න මැතිතුමා, ඉමාලී ප්‍රියංජලා විජේරත්න මැතිනිය ඇතුළු මේ සත්පුරුෂ පිරිස
බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නත් එයින් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ මෙලව ජීවිතයට එකතු කරගෙන යහපත් මෙලව ජීවිතයක් සකස් කරගන්නවා වගේම සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උදාර පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දීපලාල් විජේරත්න මැතිතුමා ඇතුළු මේ පින්කම සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා ප්‍රධාන මේ පින්නතුන්ට මේ ධර්ම දාණය මොනතරම් මහත්ඵලද මහානිසංසදායකද කියන කාරණාව නැවත නැවත සිහිපත් කරන්න අවශ්‍ය නැහැ. නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරනවා. මේ වාගේ පින්කම්ද සංවිධානය කරගෙන සිදු කරනවා. ඒ නිසා ධර්ම දානයාගේ මහත්ඵල බව මනාව දැන අවබෝධ කරගෙන ඉන්නවා. ලෝක ධාතුවේ ඇති හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානය සම්පූර්ණ කරගන්න තමයි මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමෙනුත් ධර්මය දානය කරවීමෙනුත් ලැබෙන අනන්ත ප්‍රමාණ කුසලයන්ගෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න අපිට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහුගිය ධර්ම දේශනාව නිමා කරපු තැන ඉඳලා ඉදිරියට. අපි ධර්ම දේශනා 4ක් කලින් සිදු කරන්නට යෙදුනා මේ මායාගේ ආයාචනය කියන මාතෘකාව යටතේ. එහි ඉතුරු කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අපෙනුත් බලාපොරොත්තු වෙච්ච යමක් තියෙනවද කියන කාරණාව තමයි අපි සාකච්ඡා කළේ. වෙනතනි අපි පහුගිය දේශනාව නිමා කරනකොට සඳහන් කළා මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සක්වලවල් දහස් ගණන් ලක්ෂ ගණන් පෙනෙන මහ බලගතු දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කවදාවත් වෙනස් කරන්න බැරි ධර්මයක් කියලා. ඇලපිලි මාත්‍රයක්, ඉස්පිලි මාත්‍රයක්වත් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඒ කාරණාව සඳහන් කළා අප්පටි වත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා බ්‍රහ්මුණාවා කේනචිවාලෝ කස්මි. කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණයෙකුට මේ ධර්මයෙන් අල්ප මාත්‍රයක්වත් වෙනස් කළ නොහැකි බව. එහෙම සඳහන් කරලා තියෙන මේ ගාම්භීර දේශනාව යම් කෙනෙක් තම තමන්ගේ අවශ්‍යතා පරිදි තම තමන්ට හිතෙන විදිහට වෙනස් කරන්න උත්සාහ කරනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාව නිෂ්ඵල කරන්න දරන වෑයමක් හැටියටත්
අපි සිහිපත් කරන්නට යෙදුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැවත නැවත මේ ධර්මයේ වෙනස් කර කර එක එක්කෙනාගේ කරුණ ඉදිරිපත් කරයි කියලා නෙවෙයි. එහෙම තැනක කරුණ ඉදිරිපත් වෙනවා නම් යමෙක් එහෙම වෑයම් කරනවා නම් ආන්ගේ වෑයම නිෂ්ප්‍රභා කරන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. යමෙක් මිත්‍යා දෘෂ්ටියක් මේ ධර්මයේ තුලට ඇතුල් කරන්න උත්සාහ දරනවා නම් කරුණු සහිතව ඒක ප්‍රතික්ෂේප කරන්න කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. සුනිග්ගහිතං නිග්ගහිත්වා. පුද්ගලයා අරමුණු කරගෙන චෝදනා කරන්න නෙමෙයි වැරදි ධර්ම කාරණාවට චෝදනා කරන්න කියලා සිහිපත් කරනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන කාරණාව තමයි මේ නිර්මල බුද්ධ වචනය නොවෙනස්ව තව চিරාත් කාලයක් අනාගතයට පවත්වාවි කියන බලාපොරොත්තුව. එhmenan ඒ බලාපොරොත්තුව අපි විසින් මුදුන්පත් කළ යුතුමයි. අපි පහුගිය දේශනාව උතනින් නිමා කරන්නට යෙදුණා. අපි අද එතන ඉඳලා ධර්ම දේශනාව ආරම්භ කරමු. එන්නතර මේ සමහර තැනක සඳහන් කරනවා ඒ වගේම සමහර අය ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 120යි කියලා. ආන් ඒ කාරණාවත් මේ ධර්ම රත්නේ පැහැදිලි කරන හැටියට වැරදි මතයක් හැටියට තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. මොකද ධර්ම රත්නේ තුල තියෙන වැරදි කාරණා නිවැරදි කරන එකනේ භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුව. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ මිනිසුන්ගේ පරමාවශ අවුරුදු 120යි කියන කාරණාව මුලාවට පත්වෙච්ච මතයක්. මුලාවට පත්වෙච්ච කෙනෙකුගේ අදහසක්. ඒකට කරුණු කාරණා අපි ධර්ම කරුණු සහිතව ඉදිරිපත් කළ යුතුයි. පින්නතනේ ඒකට කාරණා සඳහන් කරනවා දීඝනිකායේ මහා පදාන සූත්‍රයේ මේ කාරණාව පැහැදිලි කරනවා. ඒ කාලේ පරමාවශ 120යි නෙමේ කියන කරුණ. එතන සඳහන් කරනවා මේ සියලුම බෝසතාණන් වහන්සේලා උපදින්නේ අසංඛ්‍ය ආයුෂ්ක සිතකින් කියලා. ලෝකේ පහළ වෙන හැම බෝසතාණන් වහන්සේ නමක්ම උපදින්නේ අසංඛ්‍ය ආයුෂ්ක සිතකින්. මෙතන අසංඛ්‍ය ආයුෂ්ක සිතකින් උපදිනවා කියලා සඳහන් කරාම පැහැදිලි කළා මෛත්‍රී පූර්ව භාග ඥාන සංප්‍රයුක්ත අසංඛ්‍ය ආයුෂ්ක සිතකින් බෝසතාණන් වහන්සේ උපදිනවා කියලා. ඒ කියන්නේ ලෞතර බුද්ධත්වයේ ලබන අන්තිම ආත්ම භාවය. පිනෙහි උපරිමය අරගෙන උපදින ආත්මය. මෙතෙක් සසර පුරාම පාරමිතා පුරමින් පින් රැස් කරගෙන ආව ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් අන්තිම ආත්මය උපදිනවා කියලා කියන්නේ ඒ රැස් කරපු පාරමිතාවන්ගෙන් අත්පත් කරගත්ත පිනෙහි උපරිමයත් අරගෙන උපදින ආත්ම භාවය. එමනම් මෙතන සඳහන් කළා පිනෙහි උපරිමය අරගෙන මනුස්ස ලෝකේ ඉපදුනේ නිකම්ම නෙමෙයි මනුස්ස ලෝකේ තියෙන උපරිම ආයුෂයත් අරගෙනයි ඉපදුනේ කියලා. ඒකයි සඳහන් කළේ අසංඛ්‍ය ආයුෂ්ක සිතකින්ම උපදිනවා කියලා. දීඝනිකායේ මහා පදාන සූත්‍රයේ මේ මහා බෝසතාණන් වහන්සේලා පිළිබඳව විශේෂ විස්තර සඳහන් වෙනවා. මෙවන් උතුම් ධර්මකාරණා හමු නොවිච්ච පෙර ඇතැම් අවස්ථාවක අපිත් සඳහන් කරලා තියෙනවා ඒ කාලේ පරමාවශ අවුරුදු 120යි කියලා. නමුත් එදා වැරදුන ධර්ම කාරණාව පිළිබඳව නැවතත් ධර්ම රත්නයෙන් අප්‍රමාණ වාරයක් සමාවය දෙමින් අද ඒ වැරදි කාරණාවත් නිවැරදි කරමින් කරුණු දක්වමින්ම මේ කාරණාව පැහැදිලි කරන්න අපිට තියෙන හොඳම තැන තමයි මේ මහා පදාන සූත්‍රය. විශේෂයෙන් බෝසත්තුරු පිළිබඳව සුවිශේෂී කරුණු අනාවරණය කරන සූත්‍ර දේශනාවක්. ඒ විස්තරයේ ඒ විදිහටම අට කතාවෙත් පැහැදිලි කරනවා. එම්නම් එතන සඳහන් කරනවා මේ විපස්සී ආදී සියලුම බෝසත්වරු
මෛත්‍රී පූර්ව භාග සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතකින් මෞකුස පිළිසිඳ ගන්නාහ කියලා. ඒ සිතින් ගන්නා ලද ප්‍රතිසන්දිය අසංකේයයක් ආයුෂයෙන් යුක්තයි කියලා සඳහන් කරනවා. මෙසේ සියලු බුදුවරු අසංඛ්‍ය ආයුෂ ගන්නාහ කියලා සඳහන් කරලා තියෙනවා. එම්න පින්නතුනි මෙතන පෙන්වන්නේ මේ කරුණ බොහොම පැහැදිලිව අපිට සඳහන් කරන්න පුළුවන් මේ වර්තමානෙත් අවුරුදු 1000 2000 වාගේ ජීවත් වෙන යෝගිවරු ඔය හිමාලය වගේ ජීවත් වෙනවා කියලා අදත් අපි කරුණු කාරණා අහනවා. වර්තමානෙත් එහෙමයි ඉන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි අපේ ශාසනයේ අවුරුදු 120කට වඩා ආයු වළඳපු භික්ෂූන් වහන්සේලා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් මෙතන සඳහන් කරනවා වස්ස සතං අප්පංවා බිහියෝ කියලා. එහෙම සඳහන් කරන්නේ වර්ෂ 100කට වඩා අල්පයක් හෝ වැඩි. එදා ඉපදිච්ච අයගේ ආයුෂ අවුරුදු 100කට වඩා අල්පයක් හෝ වැඩි. අප්පංවා බිහියෝ හැබැයි සඳහන් කරනවා අඤ්ඤං වස්ස සතං අපත්වා 100කට අල්පයක් හෝ වැඩි. හැබැයි 200ක් නම් උනේම නෑ කියලා. 100කට වැඩි වෙනවා 200ක් කොහොමවත් වෙන්නේ නෑ. එහෙමනම් එදා පරමායුෂම භුක්ති විඳපු මහරහතන් වහන්සේ නමක් පිළිබඳව සඳහන් කරනවා. ඒ අපේ බක්කුල මහරහතන් වහන්සේ. අවුරුදු 160ක් උන්වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. හැබැයි 160ට වඩා වැඩ හිටපු කෙනෙක් පිළිබඳව අපේ ශාසනයේ සඳහන් වෙන්නේ නැහැ. මෙවන් පරමාවශ්‍යයක් තිබුණ කෙනෙක් ඊටාම කලාතුරකින් හම්බ වුණේ. ඒ බක්කුල මහරහතන් වහන්සේමයි. ඊළඟට මේ කාරණාව පැහැදිලි කරනකොට සඳහන් කළා මෙවන් පරමාවශ්‍යයක් භුක්ති විඳේ ඉපදුන දවසේ ඉඳලා මේ ආයුෂයේ නිමා වෙනකන් වෙනත් කිසිම කරදරයකට මුහුණ පාපු නැති කෙනෙක් කියලා. කිසිම රෝගයකට මුහුණ පාපු නැති කෙනෙක් තමයි මෙවන් ආයුෂයක් භුක්ති විඳලා තියෙන්නේ. ඊළඟට පින්නතනි මෙතන සඳහන් කරනවා 100ට වඩා ආයු වළඳපු තව උතුම් පුද්ගලයන් කීප දෙනෙක් පිළිබඳව. එතන ඉන්නවා විශාඛා මහ උපාසිකාව. ඊට අමතරව බ්‍රහ්මායු බ්‍රාහ්මණයා, පොක්කරසාති බ්‍රාහ්මණතුමා, සේල බ්‍රාහ්මණතුමා, බාවාරි කියන බ්‍රාහ්මණතුමා. ඊට අමතරව අපේ ආනන්ද මහරහතන් වහන්සේ. ඊට අමතරව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මේ බ්‍රාහ්මණවරු උතුම් මහරහතන් වහන්සේලා අවුරුදු 120ක් ආයු වළඳලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේත් අවුරුදු 120ක් ආයු වළඳලා තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් අවුරුදු 120ක් ආයු වළඳපු බවත් විශාඛා මහ උපාසිකාවත් අවුරුදු 120ක් ආයු වළඳපු බව සිහිපත් කරන අතර අපි නම් සිහිපත් කළ බ්‍රාහ්මණවරුත් එසේම ආයු වළඳලා තියෙන බව සිහිපත් කරනවා. එම්නම් පින්නතුනි මේ මෙතන නම් සඳහන් කරපු මේ උතුමන් වහන්සේලාට අමතරව අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් ආයු වළඳලා තියෙන බව සඳහන් කරනවා. උන්වහන්සේ අවුරුදු 150ක් ආයු වළඳුවා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ආයු වළඳපු බව සඳහන් කරනවා. ඊළඟට තව කාරණාවක් පැහැදිලි කරනවා. දෙවන ධර්ම සංගායනාව මෙහෙයවපු ප්‍රධාන රහතන් වහන්සේලා 8 නමක් හිටියා. දෙවනි සංගායනාව මෙහෙයවපු. උන්වහන්සේලා අතර
මේ සබ්බකාමී කියන මහරහතන් වහන්සේ වස් 120ක් පූර්ණේ කළා කියලා සඳහන් කරනවා. වස් 120ක්. එතකොට අවුරුදු 20න් උපසම්පදාව ලැබුවා නම් මෙතන කතා කරන්නේ 120ක් උන්වහන්සේගේ වස් ගැන. එහෙම වුණා නම් යටත් පිරිසෙන් අවුරුදු 140ක් උන්වහන්සේ ආයු වළඳුවා වෙන්න ඕනේ. එහෙම ආයු වළඳපු මහා පුණ්‍යවන්තයින් පිළිබඳව සිහිපත් කරලා තියෙනවා. එහෙමන පින්නතනි එහෙම ආයුෂ තිබුණ අය බොහෝම දුර්ලභයි කියලා සඳහන් කරනවා. පරමායුෂ 160ක් තිබුණ අය හොයා ගැනීම ඉතාමත්ම අපහසුනා කියන කාරණාව සඳහන් කරනවා. නමුත් 200ක් නෙමෙයි කියලා සිහිපත් කළා. ඒ නිසා වස්ස සතං අප්පංවා බීයෝ අට කතාවේ දක්වනවා. 100කට වඩා ජීවත් වුණා. 160ක පරමාවශ්‍යයක් තිබුණා. හැබැයි 200ක් වැඩ හිටපු කෙනෙක් ගැන සඳහන් නැහැ. වස්ස සතං අප්පංවා බීයෝ. එතකොට පින්නතිනි සඳහන් කරනවා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ අවුරුදු 120ක් ආයුෂ තියෙන කාලේ ඉපදුනා කියලා කියන කාරණාව මොනතරම් වැරදි සහිතද? බෝසතාණන් වහන්සේට වඩා එහෙමනම් දීර්ඝායුෂ භුක්ති විඳපු අය ඉඳලා තියෙනවා කියන කාරණාවයි මෙතනින් පේන්නේ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පාරමිතා පිරුවේ මහා කල්පලක්ෂයක්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පාරමිතා පිරුවේ මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරුපු ප්‍රමාණය බුද්ධත්වයේ වෙනුවෙන් මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක්. ඒ තරම් පාරමිතා පූර්ණේ කරගෙන ලෞතර බුද්ධ රාජ්‍ය හොයාගෙන ආපු මහ බෝසතාණන් වහන්සේ උපදින්නේ අවුරුදු 120කින්ද කියලා එතකොට අපිට හිතන්න වෙනවා. පිනෙහි උපරිමේ අරගෙන ඉපදුනේ. එහෙමනම් ආයුෂයේ උපරිමයත් අරගෙන තමයි උපදින්නේ. ඒ කාරණාව සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නම් මනුස්ස ලෝකයේ උපරිම ආයුෂ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අසංකේයයක් ආයුෂ භුක්ති විඳින්න පුළුවන්. සතර ඊර්ධිපාද වඩාපු මහෝත්තමයන් වහන්සේලාට කොහොමත් ඒ ආයුෂ තියෙනවා. බෝසතාණන් වහන්සේට උපරිමයි ආන්ගේ අසංකේයයක් ආයුෂය නමුත් වැඩ ඉන්න පුළුවන් කියලා සඳහන් කරනවා සතර ඊර්ධිපාද වඩාපු ඕනම කෙනෙකුට. එහෙමනම් සරියුත් මහරහතන් වහන්සේටත් මුගලන් මහරහතන් වහන්සේටත් මේ ආයුෂයේ භුක්ති විඳින්න පුළුවන්කම තිබුණ බව සඳහන් කරනවා. ඒකට භාග්‍යතුන් වහන්සේට විතරක් නෙමෙයි. උන්වහන්සේලා දෙනමටත් ඒ හැකියාව තිබුණ බවම සඳහන් කරලා තියෙනවා. එනතින් තවත් කාරණාවක් මෙතනදී පැහැදිලි කරනවා. පරමාවශ්‍ය අවුරුදු 10 කාලේ මිනිස්සුන්ගේ පරමාවශ්‍ය අවුරුදු 10ට අඩු වෙන කාලේ කිසිම කරදරයක් නොවි ජීවත් වෙච්ච කෙනෙක් අවුරුදු 5න් විවාහ වෙනවා කියලා. අවුරුදු 5න් විවාහ වෙලා අවුරුදු 10ක උපරිම ආයුෂයේ භුක්ති විඳිනවා. 5න් විවාහ වෙනවා උපරිම ආයුෂයේ 10යි ඒ 10ම භුක්ති විඳින බව සිහිපත් කරනවා. 10ට වඩා කවුරුවත් ජීවත් වෙන්නේ නැහැ කියන කාරණාවත් සඳහන් කරනවා. එහෙමනම් පින්නතනි මේ ගණන් ක්‍රමය ඊටාම දියුණු තත්ත්වයක් තිබිච්ච එදා පැහැදිලි කරපු කාරණාවයි. මේ ගණන් ක්‍රමයේ කිසි වරදක් නැහැ කියන කාරණාව සඳහන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ සතර ඊර්ධිපාද වඩපු නිසා කල්පයක් හරි වැඩ ඉන්න පුළුවන්කම තියෙන බව මෙතන සිහිපත් කරනවා. අසංඛ්‍ය ආයුෂ්ක සිතකින් උපදිනවා කල්පයක් හරි වැඩ ඉන්න පුළුවන්. ඒ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ
පිරිනිවන් පාන්න ආසන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේට සිහිපත් කළා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට එහෙම වැඩ ඉන්න කියලා ආරාධනාවක් කළේ නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට පස්සේ කාලේ චෝදනාවකුත් එල්ල වුණා. භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේට චෝදනා කීපයක් එල්ල වුණා. ඒ චෝදනා අතර එකක් තමයි බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ ඉන්න ආරාධනා නොකිරීම. අපේ ධර්මයේ සඳහන් කරන්නේ මාරයා විසින් ඒ ආරාධනාවට උන්වහන්සේගේ හිතට ඉඩ දුන්නේ නැහැ කියලා. හැබැයි බුදුරුන්ගේ වචන දෙකක් නැති බව අපි හැමෝම දන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා නම් ස්වාමීනි ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් කල්පේ පුරාවටම වැඩවසන සේක්වා කියලා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ ඒ ආරාධනාව නොපිළිගන්නා බව සත්‍යයි. එහෙම සඳහන් කළේ වචන දෙකක් බුදුවරුන්ට නැති හින්දා. මොකද මීට කලින් මේ ආරාධනාව භාග්‍යතුන් වහන්සේට කරපු කෙනෙක් ඉන්නවා. ආන් එදා බුදුරජාණන් වහන්සේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. කවුද ආරාධනාව කළේ මීට කලින්? මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ. පිරිනිවන් පාන්න අවසර ඉල්ලගන්න ඇවිල්ලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ සංසාරයෙන් සමුගන්න අවසරයි. මට සසරින් එතර වෙන්න මඟ කියලා දුන්නේ මගේ භාග්‍යතුන් වහන්සේ ලෝක සත්‍යය සුවපත් කරමින් ඔවුන්ගේ නිවන් දොර තව තවත් අරිමින් කල්පයක් වැඩ ඉන්නාසේක්වා කියලා ආරාධනාවක් කළා. ආන් එදා බුදුරජාණන් වහන්සේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. එදා ආරාධනාව ප්‍රතික්ෂේප කරලා මෙදා ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කළා නම් ඒ ආරාධනාව බාර ගනී කියන කාරණාව අපිට හිතන්න බෑ. නමුත් මතක් කිරීමක් කරනවා සතර ඊර්ධිපාද වඩාපු උත්තමයෙකුට අවශ්‍ය නම් කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව. එහෙමනම් බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි ශරීරත් මුගලන් දෙන වහන්සේටත් වැඩ ඉන්න පුළුවන්කම තිබුණා කියන කාරණාව අපේ ධර්මයේම සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේට සතර ඊර්ධිපාද වඩලත් ඉන්න පුළුවන් අවුරුදු 120යි උපරිමයි කියලා කවුරු හරි කියනවා නම් අපි මුලින් සිහිපත් කළා වගේ තිසරණේ නැති නමුත් වෙනත් ධ්‍යාන අභිඥා ලැබපු යෝගී වරුන්ටත් ඊට වඩා ජීවත් වෙන්න පුළුවන් නම් ලෞතර බුදුරජාණන් වහන්සේගේ පාරමිතාව ඒ තරම් ශක්තිමත් නැද්ද කියන කාරණාව ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් වෙනවා. ඒ කාරණාව නිවැරදි කරමින් තමයි මහා පදාන සූත්‍රයේ මේ විස්තරේ සඳහන් කරලා තියෙන්නේ. කල්පයක් කල නැත්නම් අසංඛ්‍ය ආයුෂ්ක සිතකින් බෝසතාණන් වහන්සේ පහළ වෙනවා කියලා. අපේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මස්කන්ධ අදිෂ්ඨාන කරනකොට තවත් සුවිශේෂී කාරණා රාශියක් සිහිපත් කරනවා. ඒ කාරණාව සිහිපත් කරන්න කලින් අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය ආචාර්ය තනතුරේ තබා ගත්තාද කියලා ප්‍රශ්නයක් අහලා උත්තර දෙනවා. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය ගුරුවරයා බවට පත් කරගත්තද කියන කාරණාවට. ඒක මෙතන පැහැදිලි කරලා තියෙනවා අපේ ත්‍රිපිටකයේ කිසිම තැනක එහෙම සඳහනක් කරලා නැති බව. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්ම රත්නය ගුරු තනතුරෙහි තබා ගත්තා කියන එක ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ කියන කාරණාව පැහැදිලි කරනවා. එහෙම වුණා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ ත්‍රිපිටක පාඨය පිළිබඳව ගැටලු මතුවෙන්නේ නැහැ. මොකද මේ පාඨය මේක සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා කච්චාන බද්දේකරත සූත්‍රයේ.
සඳහන් කරනවා මහා කච්චාන බද්දේකරත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ විභංග වර්ගයේ 416 වෙනි පිටුව. මෙහෙම සඳහන් කරලා තියෙන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් අනිත් භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ නැතුව මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අන් ඒ වෙලාවේ මහා කච්චායන මහරහතන් වහන්සේ මෙහෙම සඳහන් කරනවා. මහණෙනි නුඹලා මේ ශාසනයේ ඊටාම සාරවත්ව වැඩුණ මහ ගහක මුලත් කඳත් පහු කරගෙන අතුපතර කෙරවලවල් වල අරටුව හොයනවා වගේ වැඩක් තමයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ නැතුව මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් ඇහුවහම උන්වහන්සේ සඳහන් කරන්නේ මහණෙනි මේ හොඳට සාරවත්ව වැඩුණ ගහක් තියෙනවා. ඒ ගහේ මුලත් පහු කරලා කඳත් පහු කරලා අතුපතර කෙරවලට ඇවිල්ලා. ඒ කෙරවලේ අතු අග්ගිසේ අරටුව හොයනවා වගේ වැඩක් තමයි මේ කරන්නේ කියලා. ඇයි එහෙම සඳහන් කරන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ මේ ප්‍රශ්නේ අපෙන් අහන්න ආවේ ඇයි කියලා අහනවා. එතකොට මෙතන සාරවත් ගහක් කියලා කීවේ බුදුරජාණන් වහන්සේට. ඇයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට මේ ප්‍රශ්නේ මගෙන් අහන්න ආවේ? ආන්ගේ කාරණාවේදී අපේ බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගුණ මහා කච්චායන මහරහතන් වහන්සේ ඉස්මතු කරලා ප්‍රකාශ කරනවා. ඇයි භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තේ කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ දැනගත යුත්ත හරියටම දන්නවා. බුදුරජාණන් වහන්සේ දැනගත යුත්ත හරියටම දන්නවා. දැක්ක යුත්ත හරියටම දකිනවා. ඇස් ඇති කරවනසේක, ඥානය ඇති කරවනසේක, ධර්මය ඇති කරවනසේක, උතුම් වූ ශ්‍රේෂ්ඨත්වය ඇති කරවනසේක. එහෙම කියලා භාග්‍යතුන් වහන්සේගේ ගුණ වර්ණනාවක් කරනවා. ධර්මය පවතින්නේ මේ සිහිපත් කරන්න. එහෙම නැත්නම් අදිෂ්ඨාන කරවමින්ම දේශනා කරනසේක. බොහෝ දෙනාට මනාව සිහිපත් වෙන්න පිහිටවල අදිෂ්ඨාන කරලම භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක කියලා සඳහන් කරනවා. අර්ථයත් ඔසවා තබනසේක. ධර්මයේ දේශනා කරනවා විතරක් නෙමෙයි අර්ථය ඔසවලා තියෙනවා. ඕනෑම කෙනෙකුට වැටහෙන විදිහට දේශනාව කරනවා කියන එක තමයි අර්ථය ඔසවලා තියෙනවා කියලා කියන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව කොයිතරම් සුවිශේෂීද මේ අර්ථය ඔසවා තබනවා කියන කාරණාව. හැමෝටම වැටහෙනවා. ඒක දේශනා කරනවා පින්නතුනි මේ ධර්මස්කන්ධ අදිෂ්ඨාන කරන කාරණාව පැහැදිලි කරනකොට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් කරනකොට එතන රැස් වෙලා ඉන්න පිරිස ලක්ෂ ගාණක් වෙන්න පුළුවන්, කෝටි ගාණක් වෙන්න පුළුවන්, අසංඛ්‍ය ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. සමහර දේශනාවල් ඉවර වෙනකොට අසංඛ්‍යයක් තරම් පිරිස මාර්ගඵල ලැබූ බව සඳහන් වෙන දේශනාවල් තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේට එහෙම දේශනාවක් කරනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. කොහොමත් භාග්‍යතුන් වහන්සේට ධර්ම දේශනාවක් ලොකු දෙයක් නෙමෙයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ හැකියාව. භාග්‍යතුන් වහන්සේට ඒ හැකියාව කොහොම තියෙන්නේ නැද්ද? මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරපු වෙලාවේ දේශනාවක් කරන ආදිත්‍ය පරියාය සූත්‍රය. ආන්ගේ දේශනාව නිමා වෙනකොට අසංකේයයක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය ලැබුණ කියලා සඳහන් කරනවා. මිහිඳු මහරහතන් වහන්සේට එවතරම්ම හැකියාවක් තිබුණා නම් භාග්‍යතුන් වහන්සේගේ හැකියාව ගැන අපිට කොහොමවත්ම හිතන්න පුළුවන් කමක් නැහැ. නමුත් සුවිශේෂී හැකියාව තමයි එතන අසංකේයයක් නමුත් ඉන්නවනම් ධර්ම ශ්‍රවණය කරන්න.
එක දහම් පදයක් දේශනා කරලා නිමා කරලා ඊළඟ බණ පදේ ආරම්භ කරන්න කලින් දැන් බාන්නකො මේ වචන දෙක අතර ලොකු කාලයක් තියෙනවද කියලා. අපේ වාගේ නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ වචන ඊටාම වේගෙන් ගලාගෙන යනවා. මේ කාරණාව දේශනා කරලා නිමා වෙලා ඊළඟ දහම් කාරණාව ආරම්භ කරන්න ඊළඟ වචනේ පටන් ගන්න ඉස්සරලා මෙතන අසංකේයයක් නම් ඉන්නේ අසංකේයගෙම හිත දිහා බලනවා කියලා. ඊළඟ වචනේ එන්න කලින්. ඒ අසංකේයගෙම හිත දිහා බලලා හිත දිහා බැලුවා විතරක් නෙමෙයි මම දේශනා කරන ඊළඟ වචනේ මේ පුද්ගලයාට මේ පුද්ගලයාට මේ පුද්ගලයාට එතකොට එතන මිනිස්සුත් ඉන්නවා දෙවියොත් ඉන්නවා. මේ දෙවියට මේ බ්‍රහ්මයාට කොයි විදිහට දේශනා කෙරුවොත්ද වැටහෙන්නේ. මේ මිනිස්යන්ට කොහොම දේශනා කළොත්ද මේ දෙවියන්ට කොහොම වුණොත්ද මේ වචනේ මේ බ්‍රහ්මයන්ට කොහොම වුණොත්ද වැටහෙන්නේ. ආන්ගේ අසංකේයගෙම සිත් බලලා අසංකේයයක් දෙනාටම නිවැරදිව අවබෝධ වෙන විදිහට තමයි මේ වචනේ දේශනා කරන්න කියලා සඳහන් කරනවා. එහෙමනම් කොහොම හැකියාවක් තියෙන්න ඕනේද? අපිට බුදුන් සරණ යන්න තාම අපහසුනේ ආන් ඒකින්ද. ඒ හැකියාව නිසා අපහසුයි කියලා කිව්වේ. මේ හැකියාව නිසා අපිට අපහසු නෑ. නමුත් සම්මා සම්බුද්ධ කියන්නේ මෙවන් හැකියාවක් තියෙන උත්තමයෙක් කියන කාරණාව පිළිගන්න අපි ගාව අකමැත්තක් තියෙනවා. ආන් ඒක නිසා බුදුන් සරණ යනවා කියන එකේ තරම් පහසු කාරණයක් නෙමෙයි මේ ලෝකේ. ඒ තරම්ම හැකියාවකින් සියලු දෙනාගේම සිත බලලා දේශනා කරන්නේ ආන් ඒකයි බණ අහන අසංකේයයක් දෙනාටම හිතෙන්නේ අද ධර්ම දේශනාව කලේ මටද කියලා. ඒ තරම් සුවිශේෂී හැකියාවක් භාග්‍යතුන් වහන්සේ සතුව තියෙන බව ධර්මයේම සිහිපත් කරනවා. ඊළඟට සඳහන් කළා උත්තානි කරිස්සanti නොගැඹුරු කොට පෙන්වා දෙනසේක. හැම කෙනෙකුටම වැටහෙනවා. කොයි තරම් ගැඹුරු දහම් කාරණාවක් වුණත් හැම කෙනෙකුටම වැටහෙනවා. ඒකයි උත්තානි කරිස්සanti. ඔසවලා පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. ඊළඟට සඳහන් කළා අමෘතය දෙනසේක. උතුම් ස්ථානයට පමුණුවනසේක. තථාගත ධම්මස්වාමි ධර්මරාජ ධර්මීශ්වර ආන්ගේ නම් වලින් භාග්‍යතුන් වහන්සේ හඳුන්වන්නේ මෙන්න මේ වාගේ සුවිශේෂී හැකියාවක් භාග්‍යතුන් වහන්සේට තියෙන නිසයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම රත්නය ගුරු තනතුරේ තැබුවා නම් භාග්‍යතුන් වහන්සේ පහත සඳහන් ප්‍රකාශය කරන්නේ නැහැ කියලා සිහිපත් කරනවා. ධර්මය ගුරු තනතුරෙහි තැබුවා නම් මේ ප්‍රකාශය කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මොන ප්‍රකාශයේද? මහණෙනි මගේ ඇවෑමෙන් පසු නුඹලාට මේ ධර්මයත් විනයත් ශාස්ත්‍රූ බවට පත්වන්නේය. එතකොට කොහොමද දේශනා කරලා තියෙන්නේ? මගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ ධර්මයත් විනයත් ඔබලාට ශාස්ත්‍රූ බවට පත්වන්නේය. එහෙමනම් මම වැඩ ඉන්නා තාක්කල් ඔබලාගේ ශාස්ත්‍රු වෙන්නේ මමයි. මගෙන් පස්සේ ධර්මයත් විනයත් ඔබලාගේ ශාස්ත්‍රූ බවට පත් වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ ශාස්ත්‍රූ තනතුර හිතියාගත්තා නම් මේ වාගේ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරන්නේ නැහැ කියන කාරණාවයි මෙතන සිහිපත් කරන්නේ. ඊළඟට සඳහන් කළා බුදුරජාණන් වහන්සේ එහෙම දේශනාවක් කළා නම් මේ ලෝකේ සම්මතයන්ට අනුව ඒක පිළිගන්න බැරුව යනවා කියලා. ලෝක සම්මතයට ඒක පිළිගන්නත් බැරුව යනවා. මේ ලෝකේ ඊටාම ඉහළ ඉන්න කෙනෙකුට මේ සඳහන් කරන්න හදන්නේ භාග්‍යතුන් වහන්සේට එහෙම කළා නම් කොහොමද කියන කාරණාව ඊටාම ඉහළ තනතුරක වැජබෙන කෙනෙකුට පුළුවන් පහළ ඉන්න කෙනෙකුගේ තනතුර ඉහළින් තියන්න. ඉහළ ඉන්න කෙනෙකුට පුළුවන් පල්ලෙහා ඉන්න කෙනෙක් ඔසවලා ඉහළට ගන්න. නමුත් මෙතන සඳහන් කරනවා හැම දිනෙකම හැම තැනටම ගැලපෙන්න
බුදුරජාණන් වහන්සේ ඉහළින් වැඩ හිටියා. හැම කෙනෙකුටම හැම දිනෙකටම ගැලපෙන්න බුදුරජාණන් වහන්සේම ඊටාම ඉහළින් වැඩ හිටියා. මේ කාරණාව මෙහෙම වුණා නම් ඉහළ හිටපු ධර්ම රත්නය පහළ හිටපු කෙනෙක් අරගෙන ඇවිල්ලා පහලින් තියලා පහළ හිටපු කෙනා ඉහළ ආසනයට ගියා වෙනවා. ඉහළ ඉන්න කෙනෙකුට පුළුවන් පහළ ඉන්න කෙනෙක් ඉහළට ගන්න. ඉහළ ඉන්න කෙනෙකුට ඒක කරන්න පුළුවන්. හැබැයි පහළ ඉන්න කෙනෙකුට කවදාවත් බෑ ඉහළ ඉන්න කෙනා ගෙනල්ලා පල්ලෙහා පුටුවේ තියන්න. නමුත් මේ කාරණාව එහෙම වුණා නම් මෙහෙම වෙනවා කියලායි සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ පහළ ආසනයක වැඩ ඉඳගෙන ඉහළින් වැඩ ඉන්න ධර්ම රත්නය ගෙනල්ලා පල්ලෙහින් තියලා නැවත භාග්‍යතුන් වහන්සේ අර උඩ ආසනයට ගියා වෙනවා. ඒක ලෝක සම්මතයේ වෙන්නේ නැති වැඩක්. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ කවදාවත් භාග්‍යතුන් වහන්සේ අපේ ශාස්ත්‍රූ හැටියටවත් ධර්මයක් විනයක් දේශනා කරලා නැහැ. එහෙමනම් අපේ ශාස්ත්‍රුත් භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම රත්නයටත් එදත් අදත් හෙටත් භාග්‍යතුන් වහන්සේගේ සරණම තමයි කියන කාරණාව පැහැදිලි කරනවා. තවත් කරුණක් ඒකට ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. අපි මේ ධර්ම දේශනාවක් පටන් ගන්නකොට දෙවියන්ට ආරාධනා කරනවා. ඒ දෙවියන්ට ආරාධනා කරනකොට ඊටාම පැහැදිලිව අපි කියනවා සද් ධම්මං මුනි රාජස්ස. දෙවියන්ට එන්න කියන්නේ මොකටද? ධර්ම ශ්‍රවණය කරන්න. කාගේ ධර්මයේ ශ්‍රවණය කරන්නද? මුනි රජුන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න. එහෙමනම් ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ ගුරුවරයා වුණා නම් මේ ආරාධනාව කරන්න බැරුව යනවා. එහෙනම් ධර්මය අයිති බුදුරජාණන් වහන්සේටයි. ඒ නිසායි සඳහන් කළේ ධර්ම රත්නයටත් බුදුරජාණන් වහන්සේගෙම සරණයි කියලා. මේ කාරණාවෙනුත් භාග්‍යතුන් වහන්සේ ධර්ම රත්නයේ ආචාර්ය තනතුරේ තබා ගත්තේ නෑ කියන කාරණාවට කරුණු සඳහන් කරන්න පුළුවන්. ඊළඟට පින්නතේ තමන්ගේ අත්දැකීම් අපිට සඳහන් කරනවා. කවදාවත් කවුරුවත් තම තමන්ගේ අත්දැකීම ධර්මයේ හැටියට දකින්නත් එපා. ධර්මයේ හැටියට දේශනා කරන්නත් එපා. ධර්මයේ හැටියට පිළිගන්නත් එපා කියලා. අපේ පෞද්ගලික අත්දැකීම ධර්මයේ බවට පත් කරන්න එපා. ඒ කාටවත් තමන්ගේ අත්දැකීම දේශනා කරන්න එපා කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක භාග්‍යතුන් වහන්සේ තහනම් කරපු දෙයක්. මේ ධර්ම මාර්ගයේ යනකොට එක එක්කෙනාට අවබෝධ වෙන දේවල් තියෙන්න පුළුවන්. තම තමන් වටහාගත්ත කාරණා තියෙන්න පුළුවන්. භාවනාවේදී හම්බෙච්ච අත්දැකීම් තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ අත්දැකීම් කවදාවත්ම ශ්‍රාවකයන්ට කියලා දෙන්න යන්න එපා කියලා. එහෙනම් ශ්‍රාවකයන්ට කියන්න ඕනේ කාගේ අත්දැකීමද? ශ්‍රාවකයන්ට කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම. තමන්ගේ භාවනා අත්දැකීම නොව භාග්‍යතුන් වහන්සේගේ භාවනා අත්දැකීම ලෝක සත්වයාට දේශනා කරන්නයි පැහැදිලි කරන්නේ. එතකොට මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ භාවනා අත්දැකීම කියලා කියන්නේ? ඒ තමයි 84000ක් ධර්මස්කන්ධය. ඒක බුදුරජාණන් වහන්සේගේ භාවනා අත්දැකීමයි. ඒක කියලා දෙන්නේ. තමන්ගේ මතය යම් කෙනෙක් ඉදිරිපත් කරන්න ගියොත් පින්නතනි ශ්‍රාවකයාට කොච්චර දුරද යන්න වෙන්නේ? ශ්‍රාවකයාට යන්න වෙන්නේ කාරණාව ඉදිරිපත් කරන පුද්ගලයා ආපු දුරට විතරයි. එතනින් එහාට යන්න වෙන්නේ නැහැනේ. ඒ තමන්ගේ මතයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. තමන් ආපු තැනට කරුණු දැක්වුවා නම් ශ්‍රාවකයාට එන්න වෙන්න පුළුවන් වෙන්නේ එතෙන්ට. හැබැයි තමන්ගේ අත්දැකීම දේශනා කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාවනා අත්දැකීම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නම් දේශනා කළේ සමහර ශ්‍රාවකයෝ දේශකයා පහු කරලා ඉස්සරහට යනවා. දේශකයාට ඉච්චර යන්න බැරි වෙනවා. නමුත් නිවැරදි ධර්මය දේශනා කරපු නිසා ශ්‍රාවකයෝ ඊට වඩා ඉහළ යනවා. මේකට තියෙන හොඳම කාරණාව කොතනද තියෙන උදාහරණේ?
සරියුත් මහ රහතන් වහන්සේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ හැරුණකොට මේ ලෝකේ පහළ වෙච්ච මුලින්ම පහළ වෙච්ච අති සුවිශේෂීම පුද්ගල රත්නයන් 60 තමයි පළවෙනි රහත් 69. ලෝකයේ තෙක් රහතන් වහන්සේලා වැඩ හිටියේ නෑනේ. එහෙනම් ලෞතර බුද්ධත්වයේ ලබාපු අපේ භාග්‍යතුන් වහන්සේ ඉහළම තැන වැඩ ඉන්නවා. ඊළඟට උන්වහන්සේ විසින් තවත් කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට ඉක්මවන්න බැරි තව සුවිශේෂී 69ක් ලෝකෙට බිහි කළා. ඒ තමයි ප්‍රථම රහත් 69. ආන්ගේ ලෝකයේ අති සුවිශේෂී උත්තමයන් වහන්සේලා 60 දෙනාගෙන් 60 දෙනාට අයිති කෙනෙක් තමයි අස්සජී මහ රහතන් වහන්සේ. උන්වහන්සේ මොන තරම්නම් නිහතමානී කෙනෙක්ද? එක දවසක් උන්වහන්සේ චාරිකාවේ වඩිනකොට උන්වහන්සේට තමයි මේ උපතිස්ස කියන තරුණයෙක් හම්බ වෙන්නේ. ඒ තරුණයා හම්බ වෙලා මේ රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා කවුද? ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා දේශනා කරන ධර්මය මොකක්ද? අස්සජී මහ රහතන් වහන්සේ සඳහන් කළේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ධර්මය මම දන්නේ ඊටාම චුට්ටයි. ඒක තව කෙනෙකුට කියන්න තරම් මහ ලොකු දැනුමක් මං ගාව නැහැ කියලා කිව්වේ. ඒකෙන්ම පේනවා කොයිතරම්නම් මොන තරම්නම් නිහතමානීද. මේ තරුණයා නැවත නැවත ඇවටිලි කළා අනේ ස්වාමීනි දන්න තරමක් වෙත්නම් ස්වල්ප ප්‍රමාණයක් හරි මට කියලා දෙන්න කියලා. ආන් එහෙම ඇවටිලි කරාම යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ. මේ ගාථා රත්නය දේශනා කළා. මේ පද හතරක ගාථාවක් දේශනා කළා. එතකොට මේ පද හතරේ ගාථාව අස්සජී මහ රහතන් වහන්සේ තේරුම් ගත්ත තරමද? නෑ, මේ පද හතර ඇතුලේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ඥානය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි මේ ගාථාව විසින් නියෝජනය කරනු ලබන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි මේ ගාථාව තුලින් දේශනා කළේ. අස්සජී මහ රහතන් වහන්සේගේ මතයක් එහෙම නෙමෙයි. ආන්ගේ ගාථා රත්නය අහන උපතිස්ස කියන මේ පරිබ්‍රාජකයා සෝවාන් වුණා. නතර වුණේ කොතනද? මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සියලුම සංඝයා වහන්සේලාගේ නායකයා කියන තැන තමයි නතර වුණේ. එදා අස්සජී මහ රහතන් වහන්සේගේ නායකයා බවට පත් වෙන්නේ සරියුත් මහ රහතන් වහන්සේ. ආන් ඒකයි සඳහන් කළේ දේශකයා හරියටම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා නම් ශ්‍රාවකයා දේශකයා පහු කරලා ඉස්සරහට යනවා කියලා. ආන් එහෙම හැකියාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට තියෙනවා. ආන් ඒක නිසායි තම තමන්ගේ අත්දැකීම ශ්‍රාවකයන්ට ඉදිරිපත් නොකර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම දේශනා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් කරුණු දක්වලා තියෙන්නේ. එහෙමනම් පින්නතුනි අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙමින් පවතින නිසා මේ උතුම් වූ ධර්ම දේශනාව දේශනා කරවන්න අද ප්‍රධාන දායකත්වයේ දරන්නේ දීපලාල් විජේරත්න මැතිතුමා, ඉමාලී ප්‍රියංජලා විජේරත්න මැතිණිය, ලේක් ඩ්‍රයිව් කොළඹ 8 කියන ලිපිනෙහි පදිංචි මේ සත්පුරුෂ දෙපළ. උතුම් ආරමුණ තමයි ජූනි මාස 26 වන දිනට 53 වන උපන්දිනය යෙදෙන ඉමාලී ප්‍රියංජලා විජේරත්න මැතිණියට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම සහ ප්‍රියංකා රණසිංහ මහත්මියගේ 43 වන උපන්දිනය වෙනුවෙන් එතුමියට ආශිර්වාද කිරීමත් දීපලාල් විජේරත්න මහත්මයා විසින් මේ දෙපළට ආශිර්වාද කිරීම නිමිත්තෙන් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දීපලාල් විජේරත්න මැතිතුමා සහ ඉමාලී ප්‍රියංජලා විජේරත්න මැතිණිය විසින් දරණ බව සිහිපත් කරනවා. මේන් රැස් කරගන්න උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් නිදන ප්‍රාප්තියට පත්වන
විජේරත්න මැතිතුමාගේ දෙමව්පියන්ටත් අනුමෝදන් කරන අතර සුජීවත්ව ඉන්න විජේරත්න මැතිණියගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වෙනුවෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දයාබරණීය දරු තිදෙනාටත් රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කළ මව්පියන්ට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ මව්පියන්ටත් විජේරත්න මැතිණියටත් ප්‍රියංකා රණසිංහ මැතිණියටත් විජේරත්න මැතිතුමාට සහ දූ දරුවන්ටත් රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු